වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමටද උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මදුශාන්ත සිල්වා. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. අද තවත් කොවිඩ් මරණ 3ක්. දෙවන රැල්ලේ කොවිඩ් මරණ 31ක් දක්වා ඉහළට. කොවිඩ් ආසාදිතයින් නිවසේදීම මිය යන්නේ ඇයි? නිවෙස්වල මිය යන්නේ නොසැලකිලිකම එක හේතුවක් හින්දා. බස්නාහිර පළාතෙන් සෙසු ප්‍රදේශවලට සංචරණය වළක්වන්නයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්. දියවන්නා අධිආරක්ෂක කලාපයේ ආරක්ෂක බෝට්ටුවක් හා ඔරුවක් ගැටි අයෙක් අතුරුදන්. අගමැති මුහුදු මහා විහාරයේ නිරීක්ෂණයක පොදුබිම බේරා ගැනීම සඳහා හිරු CIA කළ මෙහෙවරට ප්‍රසාදය. මුල ඉඳන් මේ දක්වාම හිරු මාධ්‍ය ජාලයයි මේ සටනේදී හිටියේ. ඒ නිසා අපි ජාතියේ ප්‍රණාමය හිරු මාධ්‍ය ජාලයට පුද කරනවා. මහේලගේ පුහුණුවෙන් මුම්බායි පිළ IPL කිරුළ දිනයි. දවස් 30ක්ම අන්ලිමිටඩ් Netflix බලන්න. අන්ලිමිටඩ් data pack එකක් මුළු පවුලටම අන්ලිමිටඩ් ෆන් එකක් අරගන්න. අදම ඇක්ටිව් කරගන්න. තවත් COVID-19 ආසාදිතයින් 309 දෙනෙකු අද දිනේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID ආසාදිතයින් සංඛ්‍යාව 15024ක් දක්වා ඉහළ ගියා. COVID මරණ 3ක්ද අද වාර්තා වූ අතර ඒ අනුව මේ වන විට වාර්තා වන COVID මරණ සංඛ්‍යාව 44ක්. මේ අතර ආසාදිතයින් 646 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග පූර්ණ සුවය ලැබූ COVID රෝගීන් සංඛ්‍යාවද අද දසදහසේ සීමාව ඉක්මවා ගියා. දවසේ පුවත. මෙලෙස මියගොස් ඇති එක් පුද්ගලයෙකු පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙක් වන අතර ඔහු පොලිස් රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර කොළඹ 11 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40ක තවත් පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 45ක තවත් පිරිමි පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතව හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේදී අද ජීවිතක්ෂයට පත් වුණු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. අදාළ පුද්ගලයන් තිදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ හෘදයාබාධ හේතුවෙන්. මේ අතර ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 251ක්. ඔවුන් අතරින් 55 දෙනෙකු කොල්ලුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වීම විශේෂත්වයක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස අඩු වී ඇති අතර එම සංඛ්‍යාව 18ක්. පෙරේදා එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් දැක්වුණේ 99ක් ලෙසයි. කළුතරින් ආසාදිතයින් 16 දෙනෙකුද වාර්තා වුණා. මේ අතර පොලිස් නිලධාරීන් 91 දෙනෙකුද ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතර වනවා. ඔවුන් අතර නිරෝධායනය වෙමින් සිටින කොටුව පොලිසියේ පිරිසක්ද වන අතර ඒ අනුව කොටුව පොලිසියේ ආසාදිත නිලධාරීන් සංඛ්‍යාව 82 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට දිවයිනේ පොලිස් ස්ථාන වලින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 612ක්. විශේෂ කාර්ය බලකායේ 145 දෙනෙකුද ඒ අතර වනවා. නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන ගියා අපි නිලධාරීන්. දැන් ඒගොල්ලන්ගේ PCR පරීක්ෂණ තමයි මේ දිනපතා සිද්ධ වෙන්නේ. ඒ PCR පරීක්ෂණ වලින් ලැබෙන ප්‍රතිඵල අනුව තමයි ඒ නිරෝධායනයට ලක් කරලා ඉන්න අය අතරින් තමයි මේ ආසාදිතයෝ බිහි වෙන්නේ. එහෙම නැතුව පොලිස් සමාජය තුලින් ආසාදිතයෝ බිහි වෙන්නේ නැහැ. ඒ අනුව එය පාලනය වෙලා තියෙනවා මේ වෙන. මේ අතර කොළඹ වරාය නගරයේ සේවයේ නියුතු චීන ජාතිකයින් 7 දෙනෙකු ඇතුළු 6 දෙනෙකුට කොවිඩ් ආසාදිත බවට අද තහවුරු වුණා.
කොළඹ දිස්ත්‍රික්කෙන් වාර්තා වන ආසාදිතයින් ගණන ඉහළ යන පසුබිමක කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රුවන් විජේමුනි මහතා පවසන්නේ ලක්ෂ 6ක් පමණ ජනතාවක් සිටින කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 30000ක් පමණ විය හැකි බවයි. කොළඹ නගරය තුලින් අපි අහඹු ලෙස 400ක් සාම්පල් කරාම එහිදී අපි දැක්කා ඒ සාම්පල් වලින් 19 දෙනෙක් පොසිටිව් වුණා. ඒ කියන්නේ 105. මෙන්න මේ 105 අපි එක්ස්ට්‍රාපොලේට් කරොත් අපේ පොපියුලේෂන් එකට ලක්ෂ 6කට අපි දන්නවා 30000ක් විතර ප්‍රමාණයක් මේ වෛරස් එකත් එක්ක නිරන්තරයෙන් ඔබ මොබ සැරිසරනවා වෙන්න පුළුවන්. නමුත් ඔවුන් සියලු දෙනාම වෛරස් ඇඟේ තියෙන්න පුළුවන්. නමුත් පතුරනවයි කියලා අපිට කියන්න බෑ. නමුත් අපි ඒ අන්තරාය දැනගන්නට ඕනේ. මේ අතර කොළඹ හුදකලා තත්ත්වයට පත් කළ ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයින්ට ගිලන් රථ සේවා අවශ්‍යතාවක් මතුවහොත් ඒ සඳහා 0113 42 25 58 දරන දුරකථන අංකය භාවිත කළ හැකි බවට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. ගම්පහ මහනගර සභාවේ මන්ත්‍රීවරයෙකුටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ආශ්‍රිතයින් සියලු දෙනා මේ වන විට නිරෝධහයන්ට යොමු කර ඇති අතර ඔවුන්ගේ PCR පරීක්ෂණ හෙට සිදු කිරීමට නියමිතයි. මේ අතර බෝගම්බර පැරණි බන්ධනාගාරය ආශ්‍රිතව සිදු කළ PCR පරීක්ෂණ මකින් තවත් රැඳවියන් 23 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට අද තහවුරු වුණා. මින් පෙරද එම බන්ධනාගාරයේ රැඳවියන් 6 දෙනෙකු සහ නිලධාරීන් 2 දෙනෙකු ආසාදිතින් බවට තහවුරු වීම හේතුවෙනුයි මෙම PCR පරීක්ෂණ සිදු කර තිබුණේ. මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 63 දෙනෙකු වාර්තා වන බව දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා සඳහන් කළා. දිස්ත්‍රික්කයෙන් පිටත හැකියාවල නියුතු අයගෙන් තමයි මේක ගොඩක් අපිට පැතිරීමට ලක් වෙලා තියෙන්නේ. රුණෑගල නගරේ වෙළඳසැල් වල හැකියාව කරපු විශාල පිරිසක් පාත දුම්බර පූජා පිටි අකුරණ වගේ ප්‍රදේශවල ඉන්න. ඒ අයගේ ව්‍යාප්තියක් ඉදිරියේදී වෙන්න පුළුවන් කියන එක සෞඛ්‍ය අංශ සඳහන් කරලා තියෙනවා. හොරණ බොඩිලයින් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් ආසාදිත 43 දෙනෙකු ඊයේ එම ආයතනයට අනුබද්ධ කොග්ගල පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත යොමු කිරීමට පියවර ගැනුණා. ඉංග්‍රීසි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ පිහිටි තවත් කර්මාන්ත ශාලා දෙකකින්ද කොවිඩ් ආසාදිතයින් කිහිප දෙනෙකු හමු වී තිබෙනවා. හැටන් දුඹුරුගිරිය ප්‍රදේශයේ ස්වයං නිරෝධහයන්ට යොමු කර සිටි වයස අවුරුදු 18ක තරුණියකටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඇයගේ පියා මව සහ සහෝදරයෙකුද මින් පෙර ආසාදිතින් බවට හඳුනාගත් අයයි. මේ අතර නිරෝධහයන අවසන් කර කන්දකාඩු නිරෝධහයන මධ්‍යස්ථානයේ සිට ගම්පහ ප්‍රදේශයට පැමිණෙමින් සිටි පිරිසක් ඔවුන් ගමන්ගත් බස් රථය අතරමඟ නතර කර බීමතින් ප්‍රදේශවාසීන් සහ පොලිසිය සමග කලහකාරී ලෙස හැසිරෙන ආකාරයද දක්නට ලැබුණා. හොඳට කාලේ ගිහලා මට වාහන තුනක් තියෙනවා. කොරලා දුන්නේ නැහැ. අපි මොකද? අපි යන්නත් යන්න ඕන තැනට. අපිට එන උත්තරේ වල. අපි මොනවා කරමු කැදවන්න. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ මහත්මිය පෙන්වා දෙන්නේ කොවිඩ් සඳහා වන එන්නත මෙරට අවශ්‍යතාව අනුව ලබා දීමට ප්‍රමුඛතා කණ්ඩායම් තෝරාගනු ලබන බවයි. ඒ අනුව සෞඛ්‍ය අංශ සහ වැඩිහිටියන් සඳහා ප්‍රමුඛ ස්ථානය හිමිවන බවත් ඇය සඳහන් කළා. Currently, around 200 candidate vaccines are at some stage of development. මේ වන විට එන්නත් 200ක් පමණ ඒ මට්ටම්වල අත්හදා බලමින් පවතිනවා. ඉන් 10ක් තුන්වන අදියරේ අත්හදා බැලීම් වලයි පවතින්නේ. මේවා සම්බන්ධ දත්ත ගැන නියාමන අධිකාරිය සිදු කරන ඇගයීම් වලින් පසු නිෂ්පාදන අනුමැතිය ලබා දීමයි සිදු කෙරෙන්නේ. ඉන් සමහරක් 2021 මුල් භාගයේ සිට ලංකාවට බෙදා හැරීමට හැකිවන බවට අප විශ්වාස කරනවා. මේ එන්නත් ක්‍රමවේදය ආරම්භ වෙන්න මාස කිහිපයක් ගත වේවි. ඒ නිසා වෛරසයෙන් ප්‍රවේශම් වීමටත් එය පැතිරීම වැළැක්වීමටත් සියලු දෙනා තවදුරටත් කැපවිය යුතුයි. And together we can get ahead of the COVID-19 virus. COVID-19 ආසාදිතයන් නිවාස තුළ මරණයට පත්වීමේ සිද්ධීන් කිහිපයක්ම මේ දිනවල වාර්තා වුණා. ඔවුන් කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණවලදී වීම විශේෂත්වයක්. එලෙස රෝගය හඳුනා ගැනීමට පෙරම ඔවුන් මරණයට පත්වන්නේ ඇයි? මේ ඒ පිළිබඳව කළ සොයා බැලීමක්. මෙරට COVID-19 ආසාදිතයෙකු මරණයට පත්වීමේ පළමු පුවත වාර්තා වුණේ මාර්තු 28 වෙනිදායි. එතැන් පටන් ඔක්තෝබර් 4 වෙනිදා COVID-19 දෙවන රැල්ලක ආරම්භය වන තෙක්ම මෙරට COVID ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වුණේ 13ක් ලෙසයි. COVID-19 දෙවනි රැල්ලේ පළමු මරණය පසුගිය ඔක්තෝබර් 22 වෙනිදා වාර්තා වූ අතර අද වන විට මෙරට COVID මරණ සංඛ්‍යාව 44 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතුරින් මරණ 18ක්ම වාර්තා වූයේ ගත වූ සතියක කාලය තුළයි. දිනක වැඩිම මරණ සංඛ්‍යාව 5ක් ලෙස පසුගිය 5 වෙනිදා සහ ඊයේ වාර්තා වූ අතර පසුගිය 7 වෙනිදා COVID මරණ 4ක් වාර්තා වුණා. මෙරට සිදු වූ වයස්ගතම COVID මරණය අවුරුදු 88ක කාන්තාවක්. මියගිය ලාබාලතුමයා ලෙස වාර්තා වූයේ අවුරුදු 23ක තරුණයෙක්.
ඔක්තෝබර් මාසයේ මුල වන විට අපේ රටේ සෑම කොවිඩ් රෝගීන් 10000කට 38 දෙනෙක් මිය යන අනුපාතයක් තමයි තිබුණේ. මේ වන විට බගඩ අනුපාතය 10000කට 28 දෙනෙක් මිය යනවා. මිය යන බහුතරය වැඩිහිටි වයසේ පසුවන නිදන්ගත රෝග තියෙන අය. එහෙම නැතුව කොවිඩ්-19 රෝගයේ නියුමෝනියාව සෑදී තරුණ වයසේ මරණ ඉතාමත්ම කලාතුරකින් තමයි අපි ලංකාවේ අත්දකින්නේ. කෙසේ වෙතත් මෙරට කොවිඩ් මරණ ආසාදිත බව හඳුනා ගැනීමටත් පෙර සිදුවන්නේ ඇයි? නිවෙස්වල මේ යනවා කියන කාරණයට විවිධ වූ හේතු බලපාන්න පුළුවන්. තවමත් අපේ රටේ පරීක්ෂකයන් ඒ පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනයක් කරලා වාර්තාවක් නිකුත් කරලා නැහැ. ඒ ඉදිරියේදී එළි දැක්වෙන තුරු අපි මතක තියාගන්න ඕනේ. නිවෙස්වල මේ යන්නේ නොසලකලිකමත් එක හේතුවක් හින්දා. ඔබ ගෙදරින් එළියට ගියාම කොවිඩ් අරගෙන ගෙදර එනවා නම් ඔබ අනාරක්ෂිතව බාහිර පරිසරයේ හැසිරෙනවා නම් ඔබ නිවසේ ඉන්න ඔබේ අම්මට තාත්තට ආච්චිට සියට කොවිඩ් දුන්නා වෙන්න පුළුවන්. තරුණ සහ මැදි වයසේ කිහිප දෙනෙකුද කොවිඩ් ආසාදිත මරණ ලයිස්තුවට අයත්තුවත් ඔවුන්ට පවා වෙනත් සංකුලතා පැවති බව හඳුනාගත්තා. COVID-19 ආසාදනයේ හින්දා සංකූලතා සහිත එක්කෙනෙක්ගේ ආයු කාලය අවුරුදු 10කින් අඩු වෙන්න පුළුවන්. දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද වස්තු අමාරු තියෙන එක්කෙනෙක්ගේ ඒගොල්ලන්ගේ ආයු කාලය අවුරුදු 10කින් අඩු වෙනවා නම් අවුරුදු 8 පනිනකොටම කොවිඩ් හැදිච්ච වයස එක්කෙනෙක් මේ යන්න තියෙන ප්‍රවණතාවය වැඩි. මෙලෙස කොවිඩ් ආසාදිතයින් නිවාස තුළ මරණයට පත්වීම පිළිබඳ විද්‍යාත්මක ඇගීමක් කර තිබේද? මේ COVID-19 රෝගය සමග තියෙන මරණයක් COVID-19 රෝගයෙන් නිසාම සිදුවෙච්ච සංකූලතා නිසා සිදුවෙච්ච මරණයක් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර විට ඒ මරණයට නිදන්ගත රෝගයක් උත්සන්න වීමේදී COVID-19 රෝගයේ යම්කිසි බලපෑමක් තියෙන්න පුළුවන්. මේ විදිහට එක එක විදිහට COVID-19 රෝගය මරණයට බලපෑම හෝ මරණයට සම්බන්ධතාවයක් දක්වන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව පැහැදිලි විග්‍රහයක් කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් විද්වත් කමිටුවක් පත් කරලා තියෙනවා. සතියක් ඇතුළත මේ සිදුවෙච්ච මරණ පිළිබඳ වාර්තාවක් එළි දකී කියලා අපි බලාපොරොත්තු වෙනවා. කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන බස්නාහිර පළාතේ ජනතාව සෙසු පළාත්වලට සංචාරය කිරීම වළක්වාලීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය අද රැස් වූ අවස්ථාවේදී එමෙන්ම ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ හොදකලා කර ඇති ප්‍රදේශවලට ඇතුළු වීමට හෝ පිටවීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන ලෙසයි. කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය අද රැස් වුණේ ජනාධිපති කාර්යාලයේදී. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ බෝ නොවන රෝගවලින් පෙළෙන්නන් කොවිඩ් ආසාදනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලෙසයි. සෙසු රටවල් මෙන්ම මෙරට වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් 93%කටම හේතුව බෝ නොවන රෝගවලින් පෙළෙන්නන්ට වෛරසය ආසාදනය වීම බවයි වෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ. ප්‍රධාන රෝහලක් වෙත පැමිණීමට ජනතාවට ඇති දුෂ්කරතාවන්ට පිළියම් ලෙස ප්‍රාදේශීය බෙහෙත් ශාලා කඩිනමින් සක්‍රියත්වයට පත් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම හුදකලා කර ඇති ප්‍රදේශ වෙත භාණ්ඩ බෙදා හැරීමේදී නිවැරදි ක්‍රමවේද අනුගමනය කරන්නේදයි නිරීක්ෂණය කළ යුතු බවත් හුදකලා ප්‍රදේශවලින් පිටවීමට හෝ ඇතුළුවීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන ලෙසත් ජනාධිපතිවරයා අවධාරණය කළා. මෙහිදී බන්ධනාගාරවල වත්මන් තත්ත්වයේද ජනාධිපතිවරයාගේ විමසුමට ලක් කෙරුණා. මේක අවුරුදු ගානකට යන නිසා ග්‍රාමීය ලෙවල් එකේ ප්‍රයිමරි කෙයා ඒ කියන්නේ ඩිස්පෙන්සරි ලෙවල් එකේ මේ ડોක්ටර්ස්ලා දාලා ඒ අඩුපාඩු හොයන්න ඕන හැම දිස්ත්‍රික්කෙම. ඒක වැදගත්. කොළඹ මියුනිසිපැලිටි ඒරියා එකේ තියෙන වගේ අනිත් පැතිවලට NCDs වලට හොඳම ප්‍රතිකාරය ඒකනේ. පහළ මට්ටමේ ඉඳලම ඩිස්පෙන්සරි එකක් කිට්ටුව නැත්තම් ඔය ලොකු හොස්පිටල් එකකට යන්නේ අන්තිමම වුණා. හුදකලා කර ඇති කොළඹ මහල් නිවාස සංකීර්ණයක සිදු කළ හෙරොයින් ජාවාරමක තොරතුරු අද හෙළි වුණා. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා වසා දැමුණු පිටකොටුව මැනින් වෙළඳපොලේ කටයුතු තවත් සතියකින් පෑලියගොඩ ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිතයි. මැනින් වෙළඳපොලේ නාටාමිවරුන් පිරිසකට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් එහි කටයුතු මෙතෙක් ආරම්භ කර නැහැ. ඒ අනුව මැනින් වෙළඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේ ඉංජිනේරු සංස්ථාවට අයත් භූමියකට රැගෙන යාමටයි රජය තීරණය කර තිබුණේ. කෙසේ වෙතත් මැනින් වෙළඳපොළ පොදු වෙළඳ සංගමය අද පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ මැනින් වෙළඳපොළ එම ස්ථානයට රැගෙන යාමට තමන් විරුද්ධ බවයි. හදිසියෙම පෑලියගොඩ ඉංජිනේරු සංස්ථාවට අයිති ඉඩමකට මැනින් වෙළඳපොළ රැගෙන යාමට කටයුතු කළ බව අපිට ඊයේ මාධ්‍යෙන් විකාශනය වුණා. මැනින් මාකට් පොදු වෙළඳපොලේ කඩ 1260ක් පමණ තියෙනවා. මේ සියලු දෙනාම කලබලයට පත් වෙලා තියෙනවා. කිසිසේත්ම වෙන කිසිම තැනකට මාකට් හැදුවට වෙළඳපොලේ කිසි කෙනෙක් පැමිණෙන්නේ නැහැ. අපි තව මාසයක් හෝ දෙකක් හරි කමක් නැහැ.
PCR පරීක්ෂණ සියලු දේම ඉවර වුණයින් පස්සේ මේ ස්ථානෙම නැවත පාවිච්චි කරන්නයි අපේ කැමැත්ත තියෙන්නේ. කෙසේ වෙතත් අද පස්වරුවේ බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මැනින් වෙළඳපොළ පොදු වෙළඳ සංගමය මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා. පෑලියගොඩ ඉදිකරමින් පවතින නව වෙළඳ සංකීර්ණයට අපි සතියක් ඇතුළත ස්ථාපිත කරන බව පොරොන්දු වුණ රජයේ ගත් ඒ තීන්දුව ගැන අපි ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ අනුව අපගේ සියලුම ව්‍යාපාරික මහතුන්, කුලීස් ශ්‍රමික මහතුන්, ඒ වගේම කඩවල වල සේවය කරන සේවක මහතුන්ගේ සියලුම PCR පරීක්ෂණ අපි කඩිනමින් කර ගැනීම සඳහා සියලු වැඩ කටයුතු මේ වෙනකොට සැලසෙමින් සිටිනවා. වැදගත්ම කාරණේ තමයි මැනින් වෙළඳපොලේ කටයුතු කරපු වෙළඳසැල් හිමියන්, සේවක මහතුන්, නාටාමිවරුන් වගේ අයට එතෙන්ට යන්න පුළුවන්. හැබැයි වෙන්නේ අර PCR පරීක්ෂණ සිදු කරලා ආසාදිතව නොවන තත්වයක් මත තමයි. ඒ වගේම යම් කිසි ආකාරයක ඒ තත්වයට පත් වෙනකල් භාණ්ඩ බෑම, ඒ වගේම භාණ්ඩ බෙදා හැරීම වගේ කටයුතු වලට සිවිල් ආරක්ෂක බලකා සමාජිකයින්ගේ සහාය ලබා ගන්න තීරණය කළා. විශේෂයෙන්ම අපි ඉල්ලා සිටින්නේ මේ මැනින් මාකට් එකට සම්බන්ධ යම් කාර්ය මණ්ඩල සේවකයෝ වෙළඳුන් එයා ඉන්නවා නම් ඔබගේ PCR පරීක්ෂණ මෙතෙක් කරගෙන නැත්නම් කොළඹ මධ්‍යම කොට්ටාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා නිශාන්ත චන්ද්‍රසේකර මහතාට දුරකථන ඇමතුමක් දෙන්න 071 859 15යි 51. ඒ අනුව ඔහු අවශ්‍ය කටයුතු සම්පාදනය කරයි සෞඛ්‍ය බලධාරීන් සමග එකතු වෙලා. මේ අතර COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දිවයිනේ පොලිස් බල ප්‍රදේශ 27ක් සහ ග්‍රාම සේවා වසම් 5ක් තවදුරටත් හුදකලා කර තිබෙනවා. කොළඹ නගරය ආශ්‍රිතව හුදකලා කර තිබෙන මහල් නිවාස ඇතුළු ප්‍රදේශවල අද දක්නට ලැබුණු තත්ත්වයයි මේ. මේ අතර හුදකලා කර ඇති මෝදර මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයේ පොලිස් මුරපොලේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම නිවාස සංකීර්ණයේ නිවසක කළ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 15ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එළවලු රැගෙන එන මුවාවෙන් අදාළ හෙරොයින් රැගෙන විත් ඇති බවටයි තොරතුරු අනාවරණ කරගෙන ඇත්තේ. සැකකරු සන්තකයේ තිබී රුපියල් 31,000ක මුදල් සහ ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මාසයක් තිස්සේ කොහෙද වඩ වෙන්නේ? අද එළියෙන් ගෙනා එක. කොහෙද එළිය? කොම්පැනි. මොකද ගෙනත් දුන්නේ? ඊට එළවලු ටික අරන් පාරෙන් ගෙනා. මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යන පසුබිමක වුවත් දැඩි අවදානම් ප්‍රදේශවල පවා ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කරන අයුරු දක්නට ලැබුණා. බස්ගාස්තුව 20%කින් ඉහළ දැමීමට රජය කටයුතු කළත් එමගින් බස් කර්මාන්තකරුවන් සෑහීමකට පත් නොවන බව සමස්ත ලංකා බස් සංගම් සම්මේලනයේ කැඳවුම්කරු අංජන ප්‍රියන්ජිත් මහතා පවසනවා. බස් සංගම් නියෝජිතයින්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා. ප්‍රවාහන අමාත්‍යංශය විසින් ඊයේ හඳුන්වා දුන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට අනුව අවසර හිමිවන්නේ බස් රථවල ආසන ගණනට පමණක් මගින් ප්‍රවාහනයටයි. ඒ අනුව සිදුවන පාඩුව මගහරවා ගැනීම සඳහා මගී ප්‍රවාහන සේවා බස් ගාස්තුවද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට 120කින් ඉහළ නැංවුණා. අදාළ සංශෝධිත ගාස්තු චක්‍රය ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රුපියල් 12ක්ව පැවැති අවම සාමාන්‍ය සේවා බස් ගාස්තුව රුපියල් 14ක් දක්වා ඉහළ යනවා. මෙම නව සංශෝධනයට අනුව බස් ගාස්තු චක්‍රයේ උපරිම ගාස්තුව වන රුපියල් 473ක ගාස්තුව රුපියල් 567ක් දක්වා ඉහළ යනවා. මෙම නවගාස්තු සංශෝධනය පිළිබඳ අද බස් රථ සංගම් නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා. 50කින් බස් ගාස්තුව සංශෝධනය කරන්න කියන ඉල්ලීම තමයි අපි කළේ. නමුත් අපිට දීලා තියෙන්නේ 120ක බස් ගාස්තු සංශෝධනය. මේ කොරෝනා වසංගතය පවතින මොහොතේදී මගී ජනතාව තලන්න පෙලන්න ලකලාසි නැති නිසා තමයි අපි මේ බස් ගාස්තුව తాවකාලිකව පිළිගන්නේ. පුවත්පතේ තියෙනවා දුරස්ථභාවය නොරැක්කොත් වැඩ වරදි. මාධ්‍ය ප්‍රකාශකතුමා කියනවා බස් එකේ බාරලා යනකොට මීටරය නෙවෙයි මිලිමීටරයක්වත් නැහැ. මේ මාසෙක අස්සේ අපි කතා කරන්නේ ඉස්ම ගන්නව යනවා. මම ළඟ වාඩි වෙලා ගියපුවාම අමතුමා දෙවෙනි යෝජනාවලිය ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය අනුව. අපි හැමදාම කියන්නේ මගින්ව ආරක්ෂා වෙන ක්‍රමවේද ක්‍රියාත්මක කරන්න.
මගින් ආසන ළඟ වාඩි වෙලා යනකොට එන්නේ නෑ මගින් බස් එකට. බස් එක යන්න බයයි මිනිස්සු. පුනා කියන්නේ කරුණා කරලා මගින්ම ආරක්ෂිත ආකාරයේ බස් රථවල ගෙනියන්න ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න. එහෙම නැත්නම් ඉල්ලීමක් කරනවා බස් වල ගාන ස්ටිකර් එකක්. මේ බස් එකේ ගාන මේකයි, බස් එකේ සංඛ්‍යාව මේකයි. මේක ආරක්ෂිතයි, මේක මධ්‍යම ආරක්ෂිතයි, මේක අනාරක්ෂිතයි. දෙවෙනි අධීරුණත් ආසනගත මගී යනවා නම් අද සුබභෝගී. අපිට මේ කාගෙන්වත් 120ක් ගන්න ඕනේ නැහැ. අපිට මේ මොහොතින් ඉඳන් මේ නීති අනුකූල එකක් තියෙනවා 150ක් ගන්න පුළුවන්. පුළුවන් නම් නඩු දාන්න කියනවා. අයි මේ මගින්ව බිල්ලට දෙන්න. මේවා තමයි අතිසාරට අමුඩ ගහනවා කියන කතන්දර. නව බස් ගාස්තු සංශෝධනයට අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවලද ගාස්තු ඉහළ දැමෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයත් මේ ආකාරයට බස් රථ ගාස්තු වැඩි කරන්නට කටයුතු කරනවා. කොවිඩ් තත්ත්වයෙන් පහ වුණාට පසුව සාමාන්‍ය පරිදි මගින් ප්‍රවාහනය කරන්නට අවකාශය ලැබුණාම මේ බස් රථ ගාස්තුව පෙර බස් රථ ගාස්තුව දක්වා අඩුවීමක් සිදු වෙනවා. විශේෂයෙන්ම අධිවේගී මාර්ගවල දුවන බස් රථවල මේ බස් ගාස්තු වැඩි කරන්නට අවසරය ලබා දීලා නැහැ. බස් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් මගී ජනතාව පළ කළේ මෙවන් අදහස්. සීදුවෙන් නැගලා මෙතනට එන්න රුපියල් 100ක් ගත්තා. නගිනකොට කොහෙන් නැගලා 100යි කියලා. සෝපාරය කොරෝනාදී බස් ගාස්තු වැඩි කරගත්තා. අන්තිම අසහජනක මේ වෙලාවේ. බස් ගාස්තු වැඩි කරාට කමන්නේ යන ක්‍රමයට. හැබැයි ඊයේත් පැටවුවා හිටගෙන. පොලිසියෙන් තින්නවා ඉතින් ප්‍රශ්නයක් නැහැ යනවා කට්ටිය. බස් ගාස්තු වැඩි බස් නෑ දැන් පැය ගාණක් මේ වැඩට යන්න මෙතන හිටියා කොටුවේ නාරායන්පිට බස් එක නැති. කෙසේ වෙතත් දුම්රිය ගාස්තු ඉහළ දැමීමක් සිදු නොවන බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා ප්‍රකාශ කළේ. දුම්රියක සම්බන්ධයෙන් අපි එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි උත්සාහ කරන්නේ මගීන්ට අවශ්‍ය සෞඛ්‍ය පාසුකම් සහිතව අදාළ පාසුකම් ලබා දීමයි. මේ අතර කොරෝනා වසංගතය හමුවේ පොදු මගී ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමේදී ප්‍රවාහන අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශවලට අනුව රියදුරු සහ කොන්දොස්තර අනිවාර්යෙන්ම මුව ආවරණ පැළඳිය යුතු වනවා. විෂබීජනාශක දියර ඇතුළුවීමේ සහ පිටවීමේ දොරටු අසල සවිකිරීම, බස් මගීන්ගේ තොරතුරු ලබා ගැනීම, යාචකින් සහ ජංගම වෙළඳුන් බස් රථ ඇතුළට ඇතුළුවීම වැළැක්වීම ආදී කරුණු රැසක්ද අදාළ මාර්ගෝපදේශ මාලාවට ඇතුළත්. කොවිඩ් මාර්ගෝපදේශ මාලාව අනුව බස් ගාස්තු ඉහළ නැංවීමට ලබා දුන් අවසරය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටම ක්‍රියාත්මක වුවද පොදු ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට නම් බස් රථ සේවකින් උනන්දුවක් දක්වා තිබුණේ නැහැ. දොරවල් දෙකේ අත්හොදන දියර තිබුණාද? කුත් නෑ පිටිපස්සේ දොර වහලා ඉස්සරහ දොරෙන් ගන්නවා. අත්හොදන දියර හයි කරාද? නෑ හයි කරා නෑ සබන් තියෙනවා. සබන් තියනවද? දැන් සබන් ගාලා දෙන්න ඕනේ ඇතුළට. ඇතුළේ එහෙම නෑ. නිකන් යනවා. මේ අතර අද රාත්‍රී 10 සිට ඉරිදා දක්වා බස්නාහිර පළාත් සීමාවට ඇතුළුවීමට දුම්රියවලට අවසර ලබා දී ඇතත් බස්නාහිර පළාත් සීමාවෙන් පිටවීමට අවසර හිමි නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව බස්නාහිර පළාතින් පිටවන දුම්රිය අලුත්ගම, අබේපුස්ස, කොච්චකඩේ සහ අවිස්සාවෙල්ල දක්වා පමණක් දහවනය වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. කොවිඩ් ආසාදිතව මේ යන පුද්ගලයන්ගේ මරණ සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කළ යුත්තේ එක් එක් පාර්ශවවල අවශ්‍යතාවට නොව සෞඛ්‍ය අංශවල උපදෙස් මත පමණක් බව අස්කිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේකකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් අවධාරණය කරනවා. ඊට අමතරව තවත් භික්ෂූන් වහන්සේ කීප නමක්ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. කෙනෙක් මිය ගියාට පසුව ඒ මෘතදේහය ආදාහනය කරනවද භූමදානය කරනවද කියන කාර්යය දාලවන්නේ ඒ සෞඛ්‍ය බලධාරීන්ගේ නියමය අනුව තීරණ ගැනීමට. අපටත් පැහැදිලිවම ප්‍රශ්න තියෙනවා. මොකද අඩුම තරමේ බෞද්ධ චාරිත්‍ර වාරිත්‍රවත් ඉටු කරගන්න අවස්ථාවක් නැහැ. එසේ වුවත් අපි මේ නීතියට අවනතයි. මොකද මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක අපි දන්නවා මේ අවස්ථාවේ එවැනි චාරිත්‍ර ඉටු කරන්න පුළුවන් වෙලාවක් නොවේ. ඉතින් එවැනි පසුබිමක් තුල ආගම්වාදී, ජාතිවාදී උම්මන්තකයින්ගේ යම් යම් බලපෑම් වලට නතු වෙලා කටයුතු කරනවට වඩා මේ වෙලාවේ කළ යුතු වෙන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි වඩාත් ආරක්ෂිත ක්‍රම අනුව මේ කටයුතු සිද්ධ කිරීම කියන එකයි අපගේ මතය. බෞද්ධයන්ට වෙනම නීති, Hindu, ක්‍රිස්තියානි හෝ මුස්ලිම් ඇත්තන්ට වෙනම නීති අනුගමනය කරන්න ගියොත් අපි හැම දෙනාටම සිදුවෙන්නේ බරපතල හානියක්. මේ වෙලාවේ ආදාහනය කරනවාද, භූම දාන කරනවාද කියන අනවශ්‍ය සංවාදයක් නිර්මාණය කරලා තියෙනවා. මේ අනවශ්‍ය සාකච්ඡාව තුලින් බලාපොරොත්තු වෙන්නේ සමහර විට මහජනතාවගේ අවධානය වෙනත් පැත්තකට යොමු කරන්නද කියන සැකයත් අප තුල පහළ වෙනවා. ඒ නිසා මියගිය පුජ්‍යලයාගේ ප්‍රශ්නේ නෙවෙයි අපට තියෙන්නේ ජීවත් වෙලා ඉන්න මිනිසුන්ගේ ප්‍රශ්නේ. සෞඛ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා භූමි දානය කිරීම සඳහා අවසර ලබා දීමක් සිදු කර නැත කියලා. හැබැයි සිලෝන් තව්හීද් ජමාත් සංවිධානයේ ලිපියක් මගින් ස්තුති කරනවා භූමි දාන කිරීමට අවසර ලබා දීම සම්බන්ධයෙන්. මේක අත්සන් කරලා තියෙන්නේ අබ්දුල් රාසික් කියන මිනිස්සයා. අබ්දුල් රාසික්ලා කරපු කියපු දේවල් පිළිබඳව ඕනාටත් වඩා පැමිණිලි දාලා තිබෙනවා. මේ මිනිසුන්ට පරීක්ෂණ කටයුතු
කරලා අත්අඩංගුවට ගන්න ඕන මිනිස්සු අද එලිපිටට ඇවිල්ලා මාධ්‍ය නිවේදනය කරනවා මේ මුස්ලිම් දේහයන් පුච්චනවද වලලනවද කියන මේ කාරණාවේදී මුස්ලිම් ජනතාව වෙනුවෙන් විශාල ජයග්‍රහණයක් ලබා දීමට අපි කටයුතු කරා කියලා ඒ විදිහට ලකුණු දා ගැනීමේ උත්සාහයක තමයි මේ CTJ කියන මේ අන්තවාදී ත්‍රස්තවාදී සංවිධානය කටයුතු කරන්නේ. එක රටක් එක නීතියක් කියලා කියනකොට එහෙමයි. හැබැයි කරනකොට එක රටක් නීති ගොඩක් කියලා තමයි අපිට දැන් පැහැදිලි වෙන්නේ. ඓතිහාසික දීඝවාපී චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. වසර දෙකක් තුළ මෙම වැඩ කටයුතු සම්පූර්ණ කිරීමට නියමිතයි. අද පෙරවරුවේ දීඝවාපී පුදබිමට පැමිණි අග්‍රමාත්‍යවරයා ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු පිරිත් සජ්ජායනා මැද්දේ චෛත්‍ය රාජානන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භය මෙලෙස සනිටුහන් කළා. ත්‍රිවිධ හමුදාවේ පූර්ණ දායකත්වය සහ සිවිල් ආරක්ෂක බලකායේ ශ්‍රම දායකත්වයේද යටතේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීමට අනුව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මහින්ද රාජපක්ෂ මැතිතුමන් රුහුණේ පාලකයෝ විදිහට මේ චෛත්‍ය රාජානන් වහන්සේ එදා ඉදි කළා වගේම නැවතත් ප්‍රතිනිර්මාණය කරන්නට කටයුතු සූදානම් කිරීම ඉතාම ඓතිහාසික අවස්ථාවක්. එමෙන්ම අනුරාධපුර සඳහිරු සෑයේ සලපතල මළුව සහ විහාරගේද ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 76ක් නා උයන මහා භාරකාර මණ්ඩලය විසින් අග්‍රාමාත්‍යවරයා වෙත භාර දීමත් එහිදී සිදු කෙරුණා. මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හිරු CIA හරහා දිගින් දිගටම අනාවරණය කළ ඉඩම් ආක්‍රමණිකයින්ගේ දැඩි ග්‍රහණයට නතු තිබූ පොතුවිල් මුහුදු මහා විහාරයේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීමටද පැමිණියා. මුහුදු මහා විහාරයට කළ යුතු කර්තව්‍යයන් සියල්ලම අපි කරනවා. අපිට ප්‍රදේශයේ ජනතාව සමග සාකච්ඡා කීපයක් පවත්වන්න තියෙනවා. අපි ඒවා බොහොම සුහදව සාකච්ඡා කරලා ඒ ප්‍රශ්න ටික විසඳ ගන්න කටයුතු කරනවා. විහාරස්ථානට සතු භූමි භාගය නිරවුල් කර ලබා දෙන හැටියට අපි එතුමාගෙන් ඉල්ලා සිටියා. එතුමා පොරොන්දු වුණා ඒ කාර්ය දුරේදීම ඉටු කරලා දෙනවා කියලා. පසුගිය කාලේ මේ විහාරස්ථානයේ භූමිය විවිධ ජනවර්ගයන් විසින් ආක්‍රමණය කරන අවස්ථාවේදී හිරු මාධ්‍ය ජාලය නොබියවව ඒ අවස්ථාවේ ඇවිල්ලා ඔවුන් මෙහි සත්‍යතාවය ලෝකයාට ප්‍රකාශ කළා. ඒක තමයි මේ මුදු මහා විහාරයේ වර්තමාන මේ නවෝදය ඇතිවීමට මූලික අරිතාලම වැටුනේ. අධීරෙන් අධීර මේ විහාරස්ථානයේ නිදහස් කරලා දෙනවා කියලා කියනවා. ඒ නිසා අපි පූර්ණ විශ්වාසයක් තියෙනවා මේ රජය තමයි කරන්න තියෙන එකම රජය උතුරු නැගෙනහිර විහාරස්ථාන ආරක්ෂා කරන්න. මේ අවස්ථාවේදී බොහොම නොබියව කියනවා මේ සටනේදී මුල ඉඳන් මේ දක්වාම හිරු මාධ්‍ය ජාලයයි මේ සටනේදී හිටියේ. ඒ නිසා අපි ජාතියේ ප්‍රණාමය හිරු මාධ්‍ය ජාලයට පුද කරනවා. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. මෙන්න දැන් ලැබුණු පුවතක්. කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් මේ මොහොතේ සිට ලබන 15 වෙනිදා මධ්‍යම රාත්‍රියේ තෙක් කිසිවෙකුටත් බස්නාහිර පළාතෙන් පිටතට යාමට ඉඩ ලබා නොදෙන බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මෙන්න එම පුවත නැවතත්. කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් මේ මොහොතේ සිට ලබන 15 වෙනිදා මධ්‍යම රාත්‍රියේ තෙක් කිසිවෙකුටත් බස්නාහිර පළාතෙන් පිටතට යාමට ඉඩ ලබා නොදෙන බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. මෙවන විට දැඩි කතාබහට ලක්ව ඇති රැපීඩ් ඇන්ටිජන් කට්ටල මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශව අදහස් පළ කළා. දැන් කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තත් විශාල වශයෙන් අඩු ආදායම් සහ වැඩි වයස්වල ඉන්න පවුල් ඉන්නවා දුප්පත් පවුල්. ඒ අයගෙන් ලෙඩේ බෝ වෙන්න තියෙන ඉඩ වැඩි. ඒ අයට ඉක්මනට පරීක්ෂණ කරන්න. ඉතින් එහෙමනම් වැඩියෙන් පරීක්ෂණ කරන්න ඕන. ඉතින් ඒ නිසා ආණ්ඩුවෙනුත් මේක කරන්න ඕන ඉක්මනින්. ඒක අපි කරන්න ලෑස්ති වෙනවා. ඒ වගේම අනිත් පැත්තේ වෙනත් බාහිර පෞද්ගලික අංශයේ කවුරු කරත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි රජයේ නියමිත ප්‍රමිතීන්ට අනුව අවසර අරගෙන. ඔව් ඉතින් අපිත් කියනවා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම ගෙන්නනවා. ඒකේ විවාදයක් නැහැ. අපි කිව්වේ වැලිඩේෂන් එකක් නැතුව කිඩ් 2 ලක්ෂයක් ගෙන්නපු එක වැරදි. හරියට මතක තියාගන්න මේ කියන වැරද්ද. සමාගම් 30ක් 35ක් කිල්ලුවම දෙයකට විතරක් අවසර දුන්නේ කොහමද? අනිත් අයට අවසර නොදී හිටියේ ඇයි? මේ ගැන උත්තර කියන්නේ. ඒකයි කියන්නේ. ඕනම ව්‍යාපාරිකයෙකුට යම් යම් භාණ්ඩ ලංකාවට ගෙන එන්න පුළුවන්. නමුත් ඒ භාණ්ඩ ගෙනීම සඳහා දේශපාලනිකමේ තියෙන මිතුරුකම් පාවිච්චි කරනවා නම් ඒ තුල ගැටලුවක් තියෙනවා. ඒ නිසා රජයේ එම භාණ්ඩ ලංකාවට ආනයනය කිරීම සඳහා ගත යුතු අනුමැතීන් වලට යටත්ව ඒ කටයුත්ත සිද්ධ කරලා තියෙනවා නම් එහි ගැටලුවක් නැහැ. නමුත් අපිට පේන විදිහට වෙනි තත්වයක් නැහැ කියන එක තමයි දැනගන්න තියෙන්නේ. ඒ ප්‍රතිදේහ කට්ටල භාවිතා කිරීමේ නිල ක්‍රමවේදය විධිමත් ක්‍රමවේදයට පටහැනිව ගෙන්වීමම
අපි විශ්වාස කරනවා අමානුෂිකයි කියලා. මොකද මේ ගෙනල්ලා තියෙන හාල් පරිප්පු නෙමෙයි. මේ ගෙනල්ලා තියෙන අලලුණු නෙමෙයි. ඒතර මේ ගෙනාපු උපකරණ කට්ටු වලට දීපු අවසරය දීපු අය කොහොමද ඒකේ වගකීම් බාරගන්නේ? ගෙන්නන ව්‍යාපාරිකින් මිනිසුන්ගේ ජීවිත වලට වඩා මුදල් වල වටිනාකම් වැඩි කියලා අපි දන්නවා. නෙදර්ලන්තයෙන් ගෙන්නපු කට්ටල රේගුවේ තියෙනකොට මේ පෞද්ගලික ව්‍යාපාරික සමාගමට මෙතරම් ඉක්මනින් මේ අවසරයන් ලබාගෙන මේවා ගේන්න හැකියාව ලැබුණේ දේශපාලන උදව් වලින් ගජමිතුරු සහයෝගයන්ගෙන් නෙමෙයි කියලා පිළිගන්න තරම් මම හිතන්නේ අපේ සමාජයේ ඉතිහාස අත්දැකීම් අඩු සමාජයක් කියලා. දේවන්නා ඔයේ ආරක්ෂිත කලාපයේ මසුන් මැරීම සඳහා පැමිණි ඔරුවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙකු අතුරුදන් වී තිබෙනවා. නීති විරෝධී ලෙස ආරක්ෂිත කලාපයට ඇතුළු වූ පිරිස බෝට්ටුවක ගැටී ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ අලුයම එකට පමණ පාර්ලිමේන්තුව ආරක්ෂිත කලාපයේ පොල්දුව පාලමසල දියවන්නා ඔයේ මසුන් ඇල්ලීම සඳහා පැමිණි ඔරුවක් සහ ආරක්ෂක අංශවලට අයත් බෝට්ටුවක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරින් මසුන් ඇල්ලීම සඳහා පැමිණි පුද්ගලයෙක් අතුරුදන් වී ඇති අතර ඔහු බුද්ගමුව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි දෙදරුපියෙක්. මට මාසයයි මං වදින්න මගේ මාසය වඩා දෙන්න මාසය මං වදින්න. ඔවුන් බත්තරමුල්ල දියවන්නාවේ පොල්දුව පාලමසලින් ආරක්ෂක දැල ඉවත් කොට පාර්ලිමේන්තු ආරක්ෂක කලාපයට ඇතුළු වී තිබෙනවා. ඔයාලට ඉතර ඇවිල්ලා දැලක් එළුවා එතන අයිනේ. දැල එල්ලලා ඉවරලා ඔක්කොම කරලා ඉවරලා දැල ගන්න හදනකොට තමයි එයා පැත්තේ ටෝච් ගහගෙන ඒ බෝට්ටු තියෙන කට්ටියක් ආවා මේ පැත්තට. ඕ කියලා නතර කරාන් පස්සේ ඒ කට්ටිය ඇවුන්නේ නැහැ වගේ බෝට්ටුව කඩාගෙන ඇඟ උට්ටම ආවා. ඊට පස්සේ කරන්න දෙයක් නැතුව දෙන්න දෙපැත්තට පැන්නා. මම යට ගිහිල්ලා උඩ ආවා. උඩ ආපාර මම බෝට්ටුව අල්ලගත්තා. අපි මේක තමයි ඉතින් ජීවත් වෙන්න කරන්න රස්සාවස. මේ පැත්තට එන එකේ මොකද අවසර තියෙනවද කොහොමද? අවසර නම් තිබෙන්නේ නැහැ. අතුරුදන් වූ පුද්ගලයා සොයා මේ වන විටත් පොලිසිය සහ කිමිදුම්කරුවන් එක්ව මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි වැලිකඩ පොලිසිය සඳහන් කළේ. වෙන වෙනම චලනය වන තල 3ක් විටමින් E හා කුමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිඳු රැවුල බෑමක්. ඔබත් අදම බිග් ෆ්ලෙක්ස් 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න. දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. COVID-19 ව්‍යාප්තියත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුව සහනය වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විත යටතේ ශ්‍රී ලංකා රතුකුරුස සංගමය හා එක්ව බියගම දොම්පේ පූගොඩ කිරිඳිවෙල මල්වතු හිරිපිටිය ගම්පහ කෑරගල පොලිස් ස්ථාන විෂ බීජ හරණය කිරීම අද සිදු කෙරුණා. වටවල සෙන්ට් එලියාස් ප්‍රදේශයේ ඉඩමක් තුල කසල අංගනයක් ඉදිකිරීමට පැමිණි අඹගමුව ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් සහ ගම්වාසීන් අතර නොසන්සුන් තත්ත්වයක් ඇති වූ අතර ගම්වාසීන්ගේ විරෝධය හමුවේ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට එම ස්ථානයෙන් පිටව යාමට සිදු වුණා. ඒයි මොකද්ද ප්‍රශ්නේ? ඒ මේ කුණු දාන්න අපිට කොම්පෝස්ට් හදන්න ඒව කරන්න දෙන්න බෑ. ඒ අනුමත ලියුම් පෙන්නන්න. ඔයා කවුද? ඔයා කවුද? මේ ඉදමට ඇවිල්ලා ඕගලලා අයිතිලා එන්නේ. ඔයා කවුද? මෙයා කවුද කියලා අහනවා. මේක පොදු වෙනස් නේ. කමන්නේ. පොදු වැඩ කියලා තමයි ගහින්නේ. මම බුදු ගන්නවා මෙතන. මගේ උඩින් ගන්න. අඩුම ගානේ ග්‍රාම සේවක මහත්තයාවත් මේක දන්නේ නැහැ. මේ කියන්න තරම් දෙයක් නෙවෙයි. හරි. හරි. මාසක දාන්න දාන්න තුව. තරංග මාසක දාන්න. ඔයා කොයි දින ආවද අපි දන්නේ නැහැ නේ. මේ කොහොමද ඉන්න මිනිස්සුන්ට ඇවිල්ලා කුඩු දාන්න දෙන්න මොකද? ඌරෝ ඉන්නවා කියලා හිතාගෙනද මෙතන? දේශපාලඥයන්ට ඕන විදිහට අපේ ඉඩම් දෙන්න අපිට පිස්සුද? ඕමානයේ රැකියාවල නිරත කාන්තාවන් පිරිසක් එම තානාපති කාර්යාලයේ ඉදිරිපිට මෙලෙස විරෝධතාවක නිරත වුණේ ඔවුන් ශ්‍රී ලංකාවට යවන ලෙස ඉල්ලමින්. මේක ඇතුලේ අපි කන්න නැතුව කොච්චර කන්න ඉවසගෙන ඉන්නද? දවස් කීයක් ආවද කොල්ලයක් ගන්න? කොවිඩ් වසංගතය හමුවේ ජනතාව තුළ ඇති අඩු අවධානය හේතුවෙන් ඩෙංගු රෝගය යලි හිස එසවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. කොවිඩ් වසංගත තත්ත්වයේ යටතේ ඩෙංගු අමතක කරන්න එපා. ඩෙංගු රෝගයත් නැවතත් විශේෂවීමේ අවදානමක් තියෙනවා වර්ෂාවෙන් පසු. 2021 වසරේ ඕස්ට්‍රේලියානු වාලේස ශ්‍රී ලාංකික සම්භවයක් ඇති වෛද්‍යවරයෙකු නම් කර තිබෙනවා. දිනේෂ් පලිහවඩ නම් වන 31 හැවිරිදි ඔහු ඩොක්ටර්ස් විත් ඩිසබිලිටීස් සංවිධානයේ නිර්මාතෘවරයායි. ඔහු පූර්ණ ආබාධිත වෛද්‍යවරයෙක් වීමත් විශේෂත්වයක්. වසරේ ඕස්ට්‍රේලියානු වාලේස ඔහුව නිර්දේශ කොට ඇත්තේ ක්වීන්ලන්ඩ් ප්‍රාන්ත ප්‍රධානියා විසින්. රටවටා හිරෝ. සේෆ්ගාඩ් හෑන්ඩ් සැනිටයිසර් නවතම නිෂ්පාදන පෙළ නීරෝගිමත් දිවියකට. නවලක්ස් බියුටි ඉන්ග්‍රීඩියන්ට්ස් 7ක් සහ විටමින් E සමගින් සඳමෙන් දිතුලන මුහුණක්. නවලක්ස්. ඒ සමගින් 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් වෙනවා. ඇත්ත නොගත් ඇත්ත දැන ගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. නැවත හමු වෙමු රාත්‍රී 9:55ට. ආයුබෝවන්.